වේලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. කොවෙක්ස් පහසුකම යටතේ මොඩානා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දෙවනට. කොවිඩ් හේතුවෙන් පනවා ති සීමා තවදුරටත් ලිහිල් කෙරේ. දේශීය වෛද්‍යවරුන් 20,000ගේ දත්ත ඇතුළත් සුවධාරණී අපේ වෙද මහත්යා වෙල්පාඩවිය ජනගත කෙරේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර ජනතා අයිතියට. දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමත් සමග සිසුන් වැඩි පිරිසකට උසස් අධ්‍යාපන වරම්. අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි. ජෛව හායනික ලංච් ෂීට් නිෂ්පාදනය සඳහා බදුසාන ලබා දෙන්නයි කර්මාන්තකරුවෝ රාජ්‍යයෙන් ඉල්ලති. රිෂාඩ් බදුදින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර දැරියක පිලිස්සීමෙන් ජීවිතක්ෂයට. දේශගුණ විපර්යාසවලට එරෙහිව සහයෝගීතාවෙන් කටයුතු කරන බවට ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ප්‍රතිඥා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සිට ජපානයට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කොවෙක්ස් පහසුකම් යටතේ මොඩානා කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එම එන්නත් රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ දෙවෙනිට පැමිණ ඇත. මෙරට ජනතාව සමග එන්නත් මාත්‍රා බෙදා ගැනීම සඳහා නායකත්වයේ ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රාජ්‍ය එක්සත් ජනපද රාජ්‍යයට කෘතවේදීත්වය පිරිනමන බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. එන්නත්කරණය තුළින් ජනතාව වසංගතයෙන් බේරා ගැනීම සඳහා වන ප්‍රයත්නය මෙමගින් ශක්තිමත් වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක හනාසිංහ හැඩමි මහත්මිය සඳහන් කළේ ඉතිහාසයේ දැවැන්තම ගෝලීය එන්නත්කරණ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා ලොව රටවලට එක්සත් ජාතීන් සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවට අද ලැබුණු එන්නත් තොගය කොවෙක්ස් පහසුකම යටතේ ලැබුණු දෙවැනි ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ්ස් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් 2,64,000ක පළමු තොගය පසුගිය මාර්තු මාසයේදී දෙවැනට ලැබුණි. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කෙරේ. ඒ අනුව තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය ලැබී තිබේ. ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්වෝද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන සඳහා සීමා ලිහිල් කර ඇත. එමෙන්ම ක්‍රීඩා තරග, කණ්ඩායම් ක්‍රීඩා නවත්තන ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන සඳහාද සීමා ලිහිල් කර තිබේ. කෙසේ වෙතත් ක්‍රීඩා තරග නැරඹීමට අවසර නොමැත. සත්වෝද්‍යානවලට වරකට ඇතුළු කර හැක්කේ නරඹන්නන්ගෙන් 25% පමණි. සංගීත සංදර්ශන ශාලා තුළ පැවැත්වීමට අවසර දී ඇති අතර එය ධාරිතාවෙන් 50%කට සීමා විය යුතුය. එලිමහන් සැනකෙලි සහ සංගීත සංදර්ශන සඳහා අවසර නැත. මෙම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ COVID-19 පූර්ව ආරක්ෂක සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සුවධාරණී අපේ වෙද මහත්තයා වෙබ් අඩවිය ජනගත කෙරේ. ගහ මන්දිරයේදී අද පෙරවරුවේ එය විවෘත කෙරෙන. එම අවස්ථාවට පවිත්‍රා වන්‍යාරච්චි, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද සහභාගී වූහ. සහ අගමැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ පැවති මෙම උත්සවයේදී සුවධාරණී ජාත්‍යන්තර සංග්‍රහව එළිදැක්වීමද සිදුවිය. අගමැතිවරයාගේ සුභාශිර්ෂණ එක් කරමින් එහිදී කතා කළ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දේශීය වෙදකම ඉදිරියට ගෙන යාම රටේ ආර්ථිකයට ශක්තියක් බව කියවේය. බටහිර වෛද්‍ය ක්‍රමයට නවීන තාක්ෂණය එක්වුවද දේශීය වෙදකමට තාක්ෂණය එක්වීමක් සිදු නොවින. එබැවින් එය ජනතාව අතරට යාම ඉතා සිමින් සිදුවිය. දේශීය වෛද්‍යවරුන් ආරක්ෂා කළ යුතු බවද ඔහු පැවසීය. හෙළ වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම කෙරෙහි යොමු වීම ලෝකයේ දැන් අලුත් ප්‍රවණතාවක් බවට පත් වෙලා තියෙනවා.
ඒ තුලින් අපි උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර සහ සුවතා සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කළ යුතුයි. සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අය ඉදිරියේදී මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඖෂධීය වටිනාකම ඇති ගස්වැල් ටික ආරක්ෂා කරගන්න, ඒවායේ අයිතිය තහවුරු කරගන්න ඔබට විශාල වගකීමක් පැවරලා තියෙනවා. ඒ වගේම ඖෂධ ගහකොළ යොදාගෙන වශයෙන් විශේෂ තොරව නිෂ්පාදනය කරන්න, ආහාර වර්ග, ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ගෝලීය වශයෙන් තියෙන ඉහළ ඉල්ලුමට හරියන සපයුම සපයන්නත් අපට වගකීමක් තියෙනවා. එම ඉල්ලුම ජය ගන්න පුළුවන් නම් ඒ රටේ ආර්ථිකයට විශාල වටිනාකමක් ලැබෙනවා. සෞඛ්‍යමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කතා කරමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගෙන් දේශීය වෛද්‍යවරුන් හඳුනා දීම දේශීය වෙදකමට කළ ගෞරවයක් බව පැවසුවාය. දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා විශාල ඉල්ලුමක් පවතී. දේශීය වෛද්‍යවරුන් ලොවට හඳුන්වා දීමේ ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් වෙයි. අපි දන්නවා පොලෙඩ අපි පුංචි කාලේ සනීප කරපු ඒ විශේෂඥ මහත්තුරු ඒ වෛද්‍යතුමන්ලා අද ඒ අය අභාවයට ගිහිල්ලා. හැබැයි එයාගේ පරම්පරාව තවදුරටත් මේ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ කටයුතු කරගෙන යනකොට ඒ අයව හොයාගන්න මේ රටේ පුරවැසියෙකුට විදේශිකයෙකුට අවශ්‍ය වුණොත් මෙන්න මේ ලෙඩේට බෙහෙත් කරන මේ විශේෂඥ මහත්තයා කොහෙන්ද හොයාගන්නේ කියලා, කවුද ඒ ඉන්න කණ්ඩායම කියලා ඒ තොරතුරු වෙබ්සයිට් එකකට දාලා, ඒ වගේම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේත් මුද්‍රිත මාධ්‍යයේත් රටේ ජනතාවට ඉදිරිපත් කිරීම ඓතිහාසික කරුණක්. දේශීය වෛද්‍යවරුන් 20,000ගේ පමණ දත්ත මෙම වෙබ් අඩවියේ ගබඩා කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව හෙළ වෛද්‍ය ක්‍රමය පිළිබඳ ලෝකය දැනුවත් කළ යුතුය. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙසද යොදාගත හැකිය. 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට තේරිපත් වූ උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ සියලු ඉදිකිරීමෙහි අවසන් අධීර පිළිබඳව අවසන් එකඟතාවකට ඒමට හැකි වූ බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් භාර ඉරාන රාජ්‍ය අනුග්‍රහය සහිත ෆරාබ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය වකිලි සහ උප සභාපති ආචාර්ය නොර්ෂඩ් යන මහත්වරුන් සමග පැවති පළදායි සාකච්ඡාවකින් පසු ඔවුන් මෙම එකඟතාවට පැමිණ තිබේ. මෙගවොට් 120ක විදුලි බලයක් ජාතික පද්ධතියට මෙමගින් එක් කෙරේ. වාරි ජලය මෙන්ම කර්මාන්ත සහ ග්‍රහස්ත කටයුතු සඳහා අවශ්‍ය ජලයද සැපෙයි. මෙම යෝජනා ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර ජනතායිතයට පත් කිරීමට නියමිතයි. දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ වාසිය හිමිවන්නේ මෙරට පාසල් දරුවන්ට බව වෛද්‍ය ජාරුවන් බණ්ඩාර මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ 10.7 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ අපොස උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන්ට මෙමගින් තම අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. එමගින් රටේ ආර්ථිකයට සුදුසුකම්ලාභී වෘත්තිකයන් පිරිසක් බිහිවන බවද ඔහු කීවේය. දරුවෙක්ගේ අවුරුදු 20ක් වෙනකන් අපි ඉන්නේ අධ්‍යාපන ක්‍රමයට වහල් වෙලා. ඒ කියන්නේ ඒ ක්‍රමයේ මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. අපි ඒ කියන්නේ දෙමව්පියෝ හිතගෙන මේ ළමයි ඉස්කෝලෙන් එන්නේ ගොඩාක් දේවල් ඉගෙනගෙන කියලා. නමුත් විභාගේ ෆේල් කියන ළමයින්ට එළියට ආපුවම සමාජයේ පිළිගැනීම තිබුණේ ඉතා අඩුවේ. දැන් ඒ ළමයි පිරිසට පිළිගැනීමක් තියෙන කුසලතාවයක්, නිපුණතාවයක් තියෙන පාදිසහතිකයක් හම්බ වෙනවා. කියන්නේ ඒ ළමයි අනාථ වෙලා අසරල වෙලා යන එකෙන් මිදෙනවා කියන එකනේ. සහ සමාජයේ ගැනීමක් තියෙනවා. ඒ හැකියාවන් සහතිකයකුත් එක්ක, පුහුණුවකුත් එක්ක, නවීන දැනුමත් එක්ක යම් කිසි විදිහකින් වෘත්ති අධ්‍යාපනයක් ලෝකෙ පිළිගන්න ආකාරයට අපේ දරුවන්ට ලැබෙන කොච්චර සහනයක්ද? ඒක මම හිතන්නේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න තියෙන එක ක්‍රමවේදයක් තමයි. සහතිකයක් එහෙම නිපුණතාවයක් එක්ක තියෙන දරුවෙක් සමාජයට බිහිවෙන මේ සමාජයේ ගොඩ ප්‍රශ්න වලට උත්තරයක් වෙයි. ඒ නිසා ඒ ක්‍රියාවලිය තාමත් වටිනවා. අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය ධාවනාගාර සේවකයන් කීප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම ඊට හේතුවයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා අවදානම හේතුවෙන් දුම්රිය සේවකයන් සේවයට කැඳවනුයේ සමස්ත කාර්ය මණ්ඩලෙන් 3/1. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්.
දිවයින පුරා ගොවින් 1,15,000ක් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසයි. ගොවින් 5,00,000ක් මේ සඳහා ලියාපදිංචි වීමට නියමිතව ඇත. කැබිනට් තීරණයකට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවින් සඳහා හෙක්ටයාරයකට නියමිත රුපියල් 12,500 දීමනාව ලබා දීම මේ වන විටත් ආරම්භ කර තිබේ. පළමුව රුපියල් 7,500ක් ලබා දෙයි. ඉතිරි රුපියල් 5,000 කාබනික පොහොර නිෂ්පාදනය කිරීමෙන් පසු පිරිනැමීමට නියමිතය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ලේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරියක පිලිස්සීමිය ගොස් ඇත. පසුගිය 3 වෙනිදා තුවාල ලැබූ දැරිය රෝහල්ගත කර සිටියදී ඊයේ මිය ගොස් ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි. සිද්ධිය පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණයක්ද පැවැත්වේ. එවැගේම ගරු අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක්ද ඊයේ පවත්වා තිබෙනවා. එවැගේම මෙම මෘත ශරීරයේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඊයේ රාත්‍රී පවත්වා ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබන අතර අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එවැගේම අනිකුත් සාක්ෂි පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණයක් ලබා දීමට නියමිතව තිබෙනවා. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමයට මෙතෙක් අයදුම් කිරීමට අවස්ථාව නොලද සිසුන්ට ඒ සඳහා තවත් අවස්ථාවක් දීමට තීරණය කෙරේ. මේ මාස 18 වෙනිදායින් පසු තවත් දින කිහිපයක් ඊට වෙන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි. එම දින බොහෝ විට අද ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇත. මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේදී සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල විදුහල්පතිවරයා විසින් සහතික කිරීම අත්‍යවශ්‍ය නොවේ. පාසල් ආරම්භ වූ පසු සහතික කර ප්‍රතිඵල යොමු කිරීමට යලි අවස්ථාව හිමි වේ. මීට වසර 52කට පෙර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා රචනා කළ රට බහරයි නුඹට පුතේ විචිත්‍රාන්ගේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ හෙට පෙරවරු 10:30ට ප්‍රචාරය කෙරේ. එවක පැවති වගා සංග්‍රාමයේ වැඩපිළිවෙල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම විචිත්‍රාන්ගේ නිෂ්පාදනය කෙරෙන. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය නැවත ප්‍රචාරය කෙරේ. 1969 පෙබරවාරි 4 වෙනිදා මුල්වරට රට බහරයි නුඹට පුතේ විචිත්‍රාන්ගේ ලංකා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වී ඇත. ජිනසේන යකුපිටිය මහතා නිෂ්පාදනයෙන් සහ අමරබන්දු රූපසිංහ මහතා කතනෙන් ඊට දායක වූහ. හෙට රාත්‍රී 7:30ට සිංහල ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන ගුවන් විදුලි රංගමණ්ඩලෙන් ඉදිරිපත් කෙරෙන්නේ වලහා ගුවන් විදුලි නාට්‍යයයි. ඇන්ටන් චෙකොෆ්ගේ ද බෙයා නාට්‍ය අනුවර්තනය ඇසුරින් පී වැලිකල මහතා එය නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කළ මහාචාර්ය විමල් ජේ බලකල්ල මහතා අභාවප්‍රාප්ත විය. 1927 නොවැම්බර් 24 වෙනිදා උපන් ඒ මහතා මිය යන විට වයස අවුරුදු 93කි. මහාවංශය සම්පාදනයට සහ ශබ්දකෝෂය සංස්කාරකවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලබන මස පළමුවෙනිදා සිට පොලිතින් ලන්ච් ෂීට් මෙරට නිෂ්පාදනය හා බෙදා හැරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. ඒ අනුව එදින සිට ආහාර ඉදීම සඳහා යොදාගත හැකි ජෛව හායනික ලන්ච් ෂීට් පමණි. එබැවින් මෙරට කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය කළ හැකේද එම ලන්ච් ෂීට් පමණි. දැනට ජෛව හායනික ලන්ච් ෂීට් නිෂ්පාදන සමාගම් 8ක් රට තුළ පවතී. එහි නියෝජිතින් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පුළුල් ලෙස සාකච්ඡා කළා.
කළේය. එහිදී එම සමගම් මුහුණ දෙන ගැටලු සම්බන්ධව අවධානය යොමු විය. ජෛව හායනික ලන්ස්ට්‍රීට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී අධික වියදම් සහිත බව එම කර්මාන්තකරුවෝ කරුණු දැක්වූහ. පොලිතින් වලින් නිපදවන ලන්ස්ට්‍රීට් වලට වඩා 3 ගුණයක වියදමක් කඩිනමින් දිරාපත් වන ලන්ස්ට්‍රීට් නිෂ්පාදනය සඳහා වැය වේ. ඒ සඳහා බදු සහන ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළහ. මෙම ගැටලු ඇතුළත් වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දුන්නේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. සංචරණ සීමා පසුගියදා ලිහිල් කිරීමත් සමග පළාත් අතර බස් ධාවනයට අවසර දුන්නද නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති බවට මගිහු චෝදනා කරති. අත්‍යවශ්‍ය සේවා සඳහා මගින්ට පැමිණීමට අදාළ ආයතන මගින් අවසරපත් නිකුත් කර තිබේ. එහෙත් බස් රථ සඳහා නිසි ක්‍රමවේදයකට අවසරපත් ලබා දී නැතැයි බස් රථ රියදුරෝ චෝදනා කරති. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා පෙන්වා දෙන්නේ බස් ධාවනයට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවයි. පසුගිය වසර 1.5 කාලයේදී පෞද්ගලික බස් කර්මාන්තයට රුපියල් මිලියන 13,500ක පාඩුවක් සිදුවේ තිබේ. මේ වන විට සමස්ත බස් රථවලින් 40%ක් පමණ ධාවනයට එක් කර ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පෙන්වා දෙන්නේ මේ සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. දැන් පැවැත්වෙන කොවිඩ් කමිටු රැස්වීමේදී මේ පිළිබඳව විධිමත් තීරණයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදෙස් පුවත්. දේශගුණ විපර්යාසවලට එරෙහිව සහයෝගීතාවෙන් කටයුතු කරන බවට ඇමරිකාව සහ රුසියාව ප්‍රතිඥා දෙයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කේරි මහතා මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් මහතා සමග දුරකථනින් සාකච්ඡා කර තිබේ. ඔහු මොස්කව්හි සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම සංවාදය පවත්වා ඇත. මේ අතර ජොන් කේරි මහතා රුසියානු විදේශ අමාත්‍ය සෙචිල් ලෙවරෝ මහතා සමගද සාකච්ඡා කර තිබේ. දශක ගණනාවකට පසු ජර්මනියට බලපෑ දරුණු ගන්වතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට උපරිම සහාය ලබා දෙන බවට එරට චාන්සලර් ඇන්ගෙලා මර්කල් මහත්මිය පවසයි. අධික වර්ෂාපතන හේතුවෙන් ජර්මනී ගංගා රැසක ඉවුරු කඩාගෙන ගොස් ඇත. පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ. පුද්ගලයන් 59 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන් වෙත. අයහපත් කාලගුණ හේතුවෙන් බෙල්ජියමෙන්ද මරණ 11ක් වාර්තා වේ. බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ දේශගුණ විපර්යාස මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. ටෝකියෝ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සතුරුකම් නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඉල්ලීමක් කරයි. ටෝකියෝ ක්‍රීඩා උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 7ක කාලයකි. වීඩියෝ පණිවුඩයක් අද නිකුත් කරමින් ගුටරෙස් මහතා මෙම ආයෝජනය කර තිබේ. ඔහු සියලු රටවලින් ඉල්ලා සිටින්නේ ක්‍රීඩා උළෙල නැරඹීමට කටයුතු කරන ලෙසයි. ගුටරෙස් මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ලොව දස දෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණෙන බවයි. කොවිඩ් වසංගතය හමුවේ එම සියලු ක්‍රීඩකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවද හෙත්තිම සඳහන් කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ත්‍රිකෝණාමලය ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුද්ගලයන් 298 දෙනෙකුට ඉඩම් හිමිකම් බලපත්‍ර පිරිනැමේ. එම වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගෝමරන් කඩවල මහ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වින. ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඩම්පණිය ප්‍රදේශයේදී පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාව පෙන්වා දුන්නේ තමන් වසර ගණනාවක සිට පදිංචිව සිටින ඉඩම් සඳහා ඔප්පු නොමැති බවයි. එම ගැටලුවට කඩනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට එහිදී දැනුම් දුන්නේය. මීට විසඳුම් දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍යයට කෘතවේදීත්වය පළ කරන බව ඉඩම් බලපත්‍ර ලැබූ ජනතාව පවසති. තිරසර සංවර්ධනයක
පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානය බලා පිටත් යාම අද සිට ආරම්භ වේ. බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න සහ වයි රයිෆල් ක්‍රීඩිකා ටෙහානි එකොටවෙල අද රාත්‍රියේ ජපානය බලා පිටත් ව ඇති. සිසු ක්‍රීඩකයන් 7 දෙනා වරින් වර ඔලිම්පික් ගම්මානය බලා පිටත් යාමට නියමිතයි. පිටම 3 වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වීමට නිලුක කරුණාරත්නට අවස්ථාව ලැබී තිබේ. 2012 ලන්ඩන් සහ 2016 රියෝ ඔලිම්පික් උළෙල ඔහු නියෝජනය කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ඔලිම්පික් උළෙලකට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි. ඇය කාන්තා මීටර 10 වයි රයිෆල් සහ කාන්තා මීටර 50 තුන්නිරියව් රයිෆල් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය කටයුතු කර ඇත. ඒ පිළිබඳ ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් ඉදිරිසූරිය මහතා. අමාත්‍යාංශය හැටියට මෙම ඔලිම්පික් වරම් ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනාටම ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඩොලර් 15000 සිට 10000 දක්වා දීමනාවක් ලබා දීමට කටයුතු කරා. ඒක ඊයේ දිනේදී සියලුම මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට කටයුතු කරා. එන ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියට කෙලින්ම සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඩොලර් 15000ක් ඊට පස්සේ ට්‍රයි පාටි බයි පාටි වගේ ක්‍රමවලින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඩොලර් 10000ක් ලබා දීම සිදු කරනු ලැබුවා. ඊට අමතරව මම හිතන්නේ මෙවර අපි ඔවුන්ගේ ජීව බුබුලක් හැටියට නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා ඉරමන් ග්‍රෑන්ඩ් හෝටලය අපි ඔවුන්ට අනුග්‍රහකත්වයෙන් ලබා ගත්තා. ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිලධාරීන් සහ පුහුණුකරුවන් අපි ජීව බුබුල තුළ දින 7ක් නිරෝධායනයට ලක් කරලා තමයි ජපානයට පිටත් කරන්නේ. ගරු තරුණ ක්‍රීඩා අමාත්‍යතුමා ඔලිම්පික් උළෙලේ ආරම්භක උත්සව අවස්ථාවට සම්බන්ධ වෙනවා. ලබන 21 දිනේදී ඔහු ජපානය බලා පිටත් වීමට නියමිතව තියෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. People's Leasing and Finance PLC සමාගම තම 25 වෙනි සංවත්සරයට සමගාමීව සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවායි. මේ යටතේ කොවිඩ් වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රාජ්‍ය රෝහල් 3කට රුපියල් මිලියන 6ක වටිනාකමින් යොත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා ප්‍රදානය කෙරෙන තංගල්ල මූලික රෝහලේදී එම භාණ්ඩ ලබා දීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහතුරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. පීපල්ස් ලිසින් මුල්‍ය සමාගමේ සභාපති සුජීවර රාජපක්ෂ එහි විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී ශමින්ද්‍ර මාසලින් යන මහතුරු ඇතුළු පිරිසක්ද ඊට එක් වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පස්යාල ප්‍රදේශයේ අක්කර 20ක භූමි විභාගයක පිහිටි ලක්මල් උයන සමූපකාර සමිතිය මගින් පටක රෝපණ විද්‍යාකාරයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකේවන්න මහතා පවසයි. මෙම පටක රෝපණ විද්‍යාකාරය කඩනමින් ආරම්භ කිරීම සඳහා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් ලබා දීමටද නියමිතය.
ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සොරැකීම මුලතිව් සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවෙන වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට වයඹ දිශාවලින් හමයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සොරැකීම යලිත් සිරස්තල කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට කොවිඩ් හේතුවෙන් පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කෙරේ. දේශීය වෛද්‍යවරුන් 20,000ගේ දත්ත ඇතුළත් සුවධරණී අපේ විත මහත්මයා වෙබ් අඩවිය ජනගත කෙරේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර ජනතා අයිතියට දිස්ත්‍රික්ක මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමත් සමග සිසුන්ට වැඩි පිරිසකට උසස් අධ්‍යාපන වරම්. අදත් දුම්රිය ගමන් වර කීපයක් අවලංගුයි. ජෛව හායනික ලන්ශ්‍රේට් නිෂ්පාදනය සඳහා බදුසාන ලබා දෙන්නයි කර්මාන්තකරු රාජ්‍ය නිලතේ. රිෂාඩ් බදුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර දැරියක පිළිස්සීමෙන් ජීවිතක්ෂයට. දේශගුණ විපර්යාසවලට එරෙහිව සහයෝගීතාවෙන් කටයුතු කරන බවට ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ප්‍රතිඥා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උල්ල සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකවන් අද සිට ජපානයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිව ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමත්යි. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස් 6ට.